ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුරුවරුන්ගේ ඔන්ලයින් ක්ලාස් වලට දැන්ම සම්බන්ධ වන්න. වෛද්‍ය ඉංජිනේරු සිහිනය යථාර්ථයක් කරන්නට 2023 තියරි 2022 තියරි බයෝලොජි තිස්ස ජනනායක කෙමිස්ට්‍රි චරිත දිසානායක ෆිසික්ස් මහේන් ජේකබ් කම්බයින් මැත් දුෂ්යන්ත මහබදුගේ ඔබේ පහසුව අනුව නිවසේ සිට සම්බන්ධ වන්න. එසේත් නැත්නම් බදුල්ල බණ්ඩාරවෙල මොනරාගල ස්මාර්ට් හෝල් එකට එන්න. නිබන්ධන හා සම්බන්ධතාවය ලබා ගැනීමට කතා කරන්න. WhatsApp අංකය අජන්ත 0.71 300 350 අමතන්න. වනකම් ආයිබෝවන් ළමයි අද අපි බලන්නේ පළවෙනි පාඩමේ අපි කොහොමද දෙමළ භාෂාවේ අකුරු රටාව හැදිලා තියෙන එක ගැන තමයි අද කතා කරන්න යන්නේ. එතකොට අපි දෙමළ භාෂාවේ අකුරු වර්ග කීපයකට අපි නම් කරනවා. පළවෙනි එක තමයි ස්වර අක්ෂර. ඊළඟට ව්‍යාංජන අක්ෂර, ඊළඟට මිශ්‍ර අක්ෂර. මෙන්න මේ විදිහට තමයි දෙමළ භාෂාවේ අකුරු රටාව හැදිලා තියෙන්නේ. එහෙනම් පළවෙනි එක අපි බලමු මොකද්ද මේ ස්වර අක්ෂර කියන එක ගැන අපි බලමු. එහෙනම් ස්වර අක්ෂර කියන්නේ අපි ඉංග්‍රීසි වලින් vowel sounds කියන වගේ තමයි මෙන්න මේ ස්වර අක්ෂර කියලා අපි කියන්නේ. එතකොට අපි පළවෙනි ස්වර අක්ෂර තමයි මෙන්න මේ අ. ඊළඟට දෙවෙනි ස්වර අක්ෂරය ආ. තුන්වෙනි ස්වර අක්ෂර ඊ. හතරවෙනි ස්වර අක්ෂර ඊ. පස්වෙනි එක උ. හයවෙනි එක හත්වෙනි ස්වර අක්ෂර ඒ. අටවෙනි ස්වර අක්ෂර ඒ. නවවෙනි ස්වර අක්ෂර අයි. දහවෙනි ස්වර අක්ෂර ඔ. 11 වෙනි ස්වර අක්ෂර ඕ. අවසානම ස්වර අක්ෂර ඖ. ඔන්න මේ පිළිවෙලට තමයි දෙමළ භාෂාවේ ස්වර අක්ෂර තියෙන්නේ. එතකොට ආ ඊ ඊ උ ඌ ඒ අයි ඕ ඕ ඖ. මෙන්න මේ ස්වර අක්ෂර අපි දන්නවා දැන් 12ක් තියෙනවා කියන එක. එහෙනම් ස්වර අක්ෂර ගණන 12. මෙන්න මේ ස්වර අක්ෂර වලට තියෙන විශේෂත්වය මොකක්ද කියලා අපි දැන් කතා කරමු. මේ ස්වර අක්ෂර එන්නේ වචනයක මුලට පමණයි. නෝක අපි මතක් කරගමු. දෙමළ වචන හැදෙනවා නම් ස්වර අක්ෂර එන්නේ වචනයක මුලට පමණයි. එහෙනම් මැද හෝ අගට මේ ස්වර අක්ෂර භාවිතා වෙන්නේ නැහැ කියන එක අපි මතක තියාගන්න ඕන. ඊළඟ එක මෙන්න මේ ස්වර අක්ෂර ශබ්ද අනුව කොටස් දෙකකට අපි බෙදනවා. එකක් තමයි කෙටි අක්ෂර, අනිත් එක දීර්ඝ අක්ෂර කියන
අනුව අපි දෙකකට ඕක වෙන් කරනවා. ආපහු මම නැවත වතාවක් කියන්නම්. දෙමළ භාෂාවේ ස්වරාක්ෂර 12ක් තියෙනවා. ඒ 12 ශබ්ද අනුව අපි දෙකකට වෙන් කරනවා. ඒ දෙක එකක් තමයි කෙටි අක්ෂර, ඊළඟ එක දීර්ඝ අක්ෂර. එනම් ස්වරාක්ෂර මුළු ගණන 12 ශබ්ද අනුව අපි එක කොටස් දෙකකට වෙන් කරනවා. ඒ වෙන් කරද්දී කෙටි අක්ෂර කියලා කොටසකුත් දීර්ඝ අක්ෂර කියන කොටසකුත් අනුව දෙකකට අපි වෙන් කරනවා. මොකක්ද මේ කෙටි අක්ෂර කියන එක ගැන අපි අඳුනා ගන්න තියෙන පහසුම ක්‍රම තමයි ශබ්ද කරන ගන්නා කාලය බොහොම අඩු නම් ඒක කෙටි අක්ෂර. උදාහරණයට මෙන්න මේ ඇඟිල්ලේ මේම කරනකොට ශබ්ද කරලා අපිට අවසන් කරන්න පුළුවන් නම් අන්න ඒ අකුරට තමයි අපි කියන්නේ කෙටි අක්ෂර කියලා. ඔන්න උදාහරණයට ඔන්න ඉවරයි. එහෙනම් මට මෙන්න මේ ආ කියන ශබ්ද උච්චාරණ කරන්න මෙන්න මේම දෙපාරක් මේව කරනකම් ඒ ශබ්ද තියෙනවා නම් ඔන්න ඕක තමයි දීර්ඝ අක්ෂර කියලා අපි කියන්නේ. එහෙමනම් ඔන්න දුවේ පුතේ මන්න බලන්න මෙන්න මේක කෙටි දීර්ඝ इ කෙටි ඊ දීර්ඝ අක්ෂර උ කෙටි අක්ෂර ඌ දීර්ඝ අක්ෂර ඒ කෙටි අක්ෂර ඒ දීර්ඝ අක්ෂර අයි දීර්ඝ අක්ෂර ඔ කෙටි අක්ෂර ඕ දීර්ඝ අක්ෂර ఔ දීර්ඝ අක්ෂර. මෙන්න මේ විදිහට තමයි දෙමළ භාෂාවේ ස්වරාක්ෂර කෙටි අක්ෂර දීර්ඝ අක්ෂර කියලා වෙන් වෙන්නේ. කෙටි අක්ෂර කියලා අපි කියන්නේ ශබ්ද කරන්න ගන්නා කාලය කෙටියෙන් අපිට ඔක උච්චාරණ කරන්න පුළුවන් නම් ඒක කෙටි අක්ෂර කියලා. උච්චාරණ කරන කාලය වැඩි නම් ඒක දීර්ඝ අක්ෂර කියලා ඒක හඳුනනවා. ඒ අනුව කෙටි අක්ෂර බැලුවොත් 1 2 3 4 5 එනම් කෙටි අක්ෂර 5යි. දීර්ඝ අක්ෂර බලමු 1 2 3 4 5 6 7 එනම් මෙන්න මේම තමයි ස්වරාක්ෂර කෙටි අක්ෂර 5ක් සහ දීර්ඝ අක්ෂර 7ක් විදියට අපි වෙන් කරලා ශබ්ද අනුව අපි හඳුනගන්නේ. ඒ අනුව අපි බැලුවා ස්වරාක්ෂර ගණන 12යි. ශබ්ද අනුව එක දෙකකට බෙදෙනවා. එකක් කෙටි අක්ෂර අනිත් එක දීර්ඝ අක්ෂර. එනම් කෙටි අක්ෂර 5යි දීර්ඝ අක්ෂර 7ක් අනුව මේ ස්වරාක්ෂර දෙමළ භාෂාවේ භාවිතා වෙනවා. ඊළඟ එක තමයි ස්වරාක්ෂර භාවිතා කරද්දී දෙමළ වචනවල මුලට පමණයි එන්නේ. මැද හෝ අගට වචනයක ස්වරාක්ෂර භාවිතා කරන්නේ නැහැ. ඔන්න ඕක තමයි මේකේ වැදගත්ම දේ. දැන් ඕගොල්ලන්ට මං ඊළඟට පොත ලියන පොත අතට අරගෙන මේ අකුර එකින් එක කොහොමද ලියන්නේ කියන එක ගැන අපි බලමු. එහෙනම් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේක අකුරු දන්න අයත් ඉන්නවා ඇති, අකුරු ගැන දැනුම් නැති අයත් ඉන්න පුළුවන්. ඕගොල්ලෝ මෙන්න මේ විදියට මුලට පෙන්සිල් වලින් ලියන එක ඉතා හොඳයි. ඒක අකුරු ලියන එක ලේසි. එමනම් ඔන්න බලමු දැන් අපි තනි රූල් පොතක් ගත්තනම් මෙන්න මේ විදියට තමයි ආ කියන අකුර ලියන්නේ. ඔන්න බලා ගන්න. මේක ලියද්දී ඔන්න අපි වැරදි කරන්න පුළුවන් තැන් ගැන මම ඔයගලන්ට ඔන්න මතක් කරන්නම්. සමහර ළමයි මෙන්න මේම ලියනවා. මෙන්න මේ විදියට. ඒක වැරදි. ඔයගලන්ට බලන්න පුළුවන් උඩ කොටසට වඩා පාල කොටස ටිකක් දිග මේකට වඩා ප්‍රමාණයෙන් වැඩි වෙන්න ඕන. තව ක්‍රමයක් ලියනවා මෙන්න මේක හරියට ලියලා මෙන්න මෙච්චර වගේ දුරකට ගිහිල්ලා අරක දානවා. අන්න එහෙමත් ලියන්න එපා. මෙන්න මේ විදිය ලියන එක තමයි නිවැරදි ක්‍රම. මම ආපහු තව වතාවක් ලියලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට ලියනවා නම් හරිම ක්‍රම. එහෙනම් ඕගොල්ලෝ පොතෙන්
මේ විදියට අකුරු කීපයක් දැන් ලියන්න. රූල් එකක් විතර ලියන්න මං අර ලියපු විදියම බලලා පෙන්සිල් භාවිතා කරන්න පෙන්සිල් භාවිතා කරනවා නම් අපිට ඉතා ලේසි අකුරු වැරදි වෙනවා නම් ඒක හරි ගස්ස ගන්න ඉතා ලේසි නිසා පෙන්සිල් භාවිතා කරලා මෙන්න මේක ලියන්න. හරි පුතේ ඊළඟට මම ඒකේ දෙවෙනි අකුර ආ කියන එක මම ලියලා පෙන්නන්නම් බලන්න අපි දන්නවා ආ ලියන හැටි ඒ විදිහම අපි ආ කියන එක ලියලා ඒකේ දීර්ඝ අක්ෂර ආ ඔන්න රූල් එකට මෙන්න මේ විදිහට එන්න ඕන. ඒක තමයි නිවැරදි ක්‍රම. එහෙනම් රූලෙන් පහලට මේ මෙන්න ඇලපිල්ල ඒ විදිහට එන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න සොර අක්ෂරට පමණයි ඇලපිල්ල මෙන්න මේ විදියට එන්නේ. මම මිශ්‍ර අක්ෂර ගැන අපි කියලා දෙනකොට මම උගන්වනකොට ඔයගලන්ට තේරෙයි. එතකොට කොහොමද ඇලපිල්ල භාවිතා වෙන්නේ දෙමළ භාෂාවේ කියන එක ගැන ඔයගලන්ට තේරෙයි. මෙන්න මේ සොර අක්ෂරට විතරයි ඇලපිල්ල මෙන්න මේ විදියට එන්නේ. එහෙනම් මේකේ ඇලපිලි දානකොට රූලෙන් පහලට එන විදියට තියෙන්න ඕන. ඒකත් අකුරු කීපයක් දැන් ලියන්න. හරි ඊළඟට මම මේක පොඩ්ඩක් ඕගලන්ට ලියනකොට පොඩ්ඩක් අමාරු වගේ දැනෙයි. නමුත් මම ලියන රටාව බලා ගන්න. එතකොට පහසුවෙන් ලියා ගන්න පුළුවන්. ඊ කියන සොර අක්ෂර ලියද්දී මෙන්න මේ ඇන්ගල් එක ඔන්න පුතේ බලා ගන්න. මෙන්න මේ ඇන්ගල් එක මේ විදියට එන්න ඕන. ඇවිල්ලා ආපහු මේම ගිහිල්ලා මේ විදියට ඇවිල්ලා මේකත් මේ ඇන්ගල් එක අරගෙන මෙන්න මේක මේ පැත්තේ පොඩි ඉඩක් තියෙන විදියට මෙන්න මේ කොටස ඇතුලෙන් එන විදියට මෙන්න මේම දාන්න. ඔන්න ආපහු මම තව වතාවක් ලියන්නම්. පාරුංගල් බලන්න මෙන්න මේ විදියට එන්න පුතේ. මේක ලියද්දී හොඳට මතක තියාගන්න මේ ඇන්ගල් එකට එන්න ආපහු මේ විදියටම පහළට එන්න ආපහු මෙන්න මේ පැත්තේ කොටසක් ඉතුරු වෙන විදියට මේක මේ කොටස ඇතුළට එන විදියටත් මෙන්න මේම දාන්න. ඒක තමයි ඊ. මේක ටිකක් වැඩිපුර ලියමු. මොකද මෙන්න මේ අකුරු තමයි අපි මේ සොර අක්ෂර ලියද්දී අපිට අමාරු වැරදි වෙන අකුරු. මෙන්න මේක ඕනම අකුරක් දැන් අපිට ඕගොල්ලන්ට මේක දෙවෙනි භාෂාවක් තමන්ගේ මව් භාෂාව නැති නිසා දෙමළ මව් භාෂාව ඇටියට කතා කරන අය ලියන විදියටම තියෙන්න ඕන කියලා නෑ. නමුත් අර නිවැරදි රටාව පොඩ්ඩක් හරි අපි අඳුනගන එක දැනගන්න එක ඉතාම වැදගත්. ඒ අනුව තමයි මං කිව්වේ ඔන්න ආපහු මං තව වතාවක් ලියන්නම්. මෙන්න මේ ඇන්ගල් එකට ගන්න. ඒ විදියටම ඇවිල්ලා මෙන්න ආපහු මේම යන්න. ආපහු පහළට ගිහිල්ලා මෙන්න මේ කොටසක් ඉතුරු වෙන විදියට මෙන්න මේම අරන් මේම දාන්න. මෙන්න ඊ. ඒක වැඩිපුර ලිව්වට කමන්න පේලි දෙකක්වත් ඒකත් ලියන්න පුතේ. ඒක ඔයගොල්ලන්ට ලියනකොට තේරෙයි සමහර විට වැරදි එනවා ඇති. ඒ වැරදි එනවනම් අපි නැවත වතාවක් දෙතුන් වතාවක් තවත් ලියලා බලමු. එතකොට ඒ වැරද්ද අඩු වෙයි. හරි. ඊළඟ එක මං ලියන්නම් මේකේ දීර්ඝ අක්ෂර මෙන්න බලා ගන්න. ඉතා සරලයි, ලේසි.
මෙන්න මේ විදියට දානවා ඇලපිල්ල විදියට. එහෙනම් මෙන්න මේක තමයි දෙමළ භාෂාවේ ඇලපිල්ලි දාන රටාව. ඇලපිල්ලක මෙන්න මේ විදියට තිත් දෙකක් තියුවම එකේ දීර්ඝ ඊ කියන එක එනවා. ඔන්න ආපහු ඉතා සරල ලේසිම අකුරු. ඔන්න මේම ඇලපිල්ල වගේ ලියලා මේ විදියට ඩොට් දෙකක්. සිංහල භාෂාවත් එමනේ. භාෂා දෙකේ මෙන්න මේම එනවා වගේම තමයි මේකට මේ විදියට අපි දාන්නේ ඊ කියන අකුර. ආපහු තව වතාවක් මම ලියන්නම්. මෙන්න මේම ඩොට් දෙකක් මේම දාන්න. ඒක තමයි ඊ කියන අකුර. හරි. ඔන්න තව මම ලොකුවට බෝඩ් එක පේන්නේ නැත්තම් ඔන්න බලා ගන්න මෙන්න මේ විදියට. හරි. ඊළඟට ඒක ටිකක් ලියා ගන්න පේලියක් දෙකක්. ඊළඟට ඌ කියන සොර ශබ්ද කොහොමද ලියන්නේ කියන එක බලමු. මෙන්න මේ විදියට. මෙන්න මේම ගත්තා. මෙන්න මේ ඇඩය ගන්න ඉස්සර අරගෙන පොඩ්ඩක් ඇවිල්ලා ආපහු මෙන්න මේ ප්‍රමාණයට පස්සේ මෙන්න මේම දාන්න. ඉලක්කම් 2 වගේ තිබුණාට පොඩි අර මෙතන ලියන රටාව ආපහු බලන්න. මෙන්න මේම ඇඩයක් ගන්න. ආපහු ටිකක් පහළට එන්න ඉරක් විදියට මෙන්න මේම යන්න. මෙන්න මේක තමයි උ කියන අකුර. ඔන්න ආපහු ලියන්නම්. මෙන්න මේ විදියට ලියන්න. මේකත් පේලි දෙකක් විතර ලියන්න. හරි. ඊළඟට මේකේ දීර්ඝාක්ෂර ඌ කියන අකුර කොහොමද ලියන්නේ කියන එක බලමු. මේක බෝදුරට ඔයගලන් වැරදි කරන්න පුළුවන් තැන් කීපයක් තියෙනවා. අපිට දැන් ඌ කියන අකුර ලියන්න දන්න නිසා ඔන්න ඕක ලිව්වා මේ විදියට. අර සිංහල භාෂාවේ දැන් ඌ අකුරට ගයනු ගිත්ත දාන්න එක තමයි කොහොමද දෙමළ භාෂාවේ භාවිතා කරන්නේ කියන එක බලමු. ඔන්න ගයනු ගිත්ත තමයි මෙන්න මේ ඌ අකුරට උඩින්ම මෙන්න මේම අරන් මේම දාන්න ඕන. ඔන්න බලා ගන්න පුතේ ආපහු මේ විදියට ඌ ලියනවා. ඒකට උඩින්ම මෙන්න මේම කොටසක් දානවා. එතකොට මෙන්න මේක තමයි දෙමළ භාෂාවේ මෙතන අපි භාවිතා කරේ. ඒක තමයි ඌ කියන දීර්ඝ අක්ෂර. ඔන්න ආපහු ලියන්න මෙන්න මේ විදියටත් ඒකට උඩින් මෙන්න ගයනු ගිත්ත මේම දාන්න. ඒකත් පේලි දෙකක් විතර ලියන්න. මේ ළමයට විතර පේන්න දාන්න ඕනේ. ඔව් ළමයට විතරක්. ඉතින් මේක මෙතන නිකන් දාලා බලමු මේ මොකද වෙන්නේ කියලා. හරිනේ. ඒතර ළමයින්ට පේනවා. මං නැති ඉතින් දැන් ඒක තමයි කියලා දෙන්නේ. ඔව්. හරිනේ. වැඩි කරලා බලන්න ඕනේ. හරිනේ. ෆෝන් එකට පේනවනේ පොඩ්ඩක් පහළ කොටස අජන්ත මාත්‍ය පොඩ්ඩක් උඩට කරන්න. පොඩි කරන්න. හරි. අර පරණ විදියටම තියමු. zoom කරන්න තු. අන්න right. හරි. මේ පේනවනේ ඒගොල්ලන් ෆෝන් එකට. ඔව්. හරි. thank you. ඊතර මම තව එකක් ඇඩ් කරනවා නම් ඒත් එමයනේ. ඔව්. දැන් මේක ඔන් කරන්න ඕනේ නැහැ නේ. දැන් යනවනේ. මීටිටි යනවා. අවුලන්නේ නැහැ නේ. ළමයි මේක බලනවානේ. දැන් හරි thank you. මම එනවා දැන් කතා කරන්න පුළුවන්. ඔව්. පුතේ දැන් ඕක දැන් බලලා කොපි කරලා මෙන්න මේකට අදාළ සිංහල අකුරට අදාළ මේ දෙමළ අකුර යා කරන්න බලමු.
ඉස්සර ලියා ගන්න පුතේ ඔයගොල්ලෝ. යනවා. ඒක හරිනේ මහත්තයා. ක්ලියර් නේ. පේනවනේ. තව විනාඩි දෙක තුනක් දෙමුනේ. වීඩියෝ එකක් යනවනේ මත. ඒක එතකොට ඔයගොල්ලන්ට net තියායට බලා ගන්න පුළුවන්. ඒක ඊළඟ image එක දානකොට හයිට් එක අයින් කරනවා. right. okay. අයින් කරලා ඊළඟට මත මේ ආපහු අතන්ට යන්න ඕනේ. ඔව්. එකක් ඔයා මං කරනකම් බලන්න. ඊළඟ ඒවට මං තනියෙන් කරන්න. ළමයි යා කරනවා. එහෙනම් ඒක ලියලානේ. මම පොඩ්ඩක් කතා කරන්න ඕන දාන්නද? ඔව් පොඩ්ඩක් දාන්න. දාලා ඕෆ් කරගමු. මෝ එකට ගිහිල්ලාද? තමයි යා කරනවා. වැඩ කරනවානේ. පුතේ දැන් ඊළඟ එක බලමු. මෙන්න මේ පැත්තේ තියෙනවා සොරාක්ෂර කියන කෙටි අක්ෂර. මේ කෙටි අක්ෂර වලට අදාළ දීර්ඝ අක්ෂර එයා පැත්තට අපි ලියන්න තියෙන්නේ. අපි බලමු පළවෙනි කෙටි අක්ෂර අ. ඒකේ දීර්ඝ අක්ෂර ඔන්න මම එකක් ලියලා පෙන්නලා තියෙනවා ආ. ඊළඟට කෙටි අක්ෂර යි. ඒකේ දීර්ඝ අක්ෂර ඔතන ලියමු. එතකොට ඊ දීර්ඝ අක්ෂර පහලත් බලන්න පුළුවන්. ඊ කියන අකුරට ඊළඟට තියෙන ඒකේ දීර්ඝ අක්ෂර ඊ කියන එක. එනවා ඕක ඔතනට දාමු. ඊළඟ එක බලන්න උ කියන කෙටි අක්ෂර ලියන්න පුතේ. ඔක්කොමලා මෙන්න මේ දේ ලියන්න දැන්. පුතේ ඔන්න බලන්න මේ කෙටි අක්ෂර වල දීර්ඝ අක්ෂර බලමු. අ ආ ඉ ඊ උ ඌ ඒ ඕ. ඒක ලිව්වට පස්සේ පුතේ ක්‍රියාකාරකම් 7ට යමු. ඒකේ තියෙන්නේ කෙටි අක්ෂර හා දීර්ඝ අක්ෂර අදාළ වගුව තුල ලියමු. මං කිව්වා කෙටි අක්ෂර කියන එක මොකක්ද දීර්ඝ අක්ෂර කියන එක මොකක්ද කියන එක ගැන අපි ඕගොල්ලන් දැන් දන්නවා. ඒතර කෙටි අක්ෂර කියන්නේ උච්චාරණ කරන්න ගන්න කාලය බොහොම සුළු කාලයෙන් ඒක උච්චාරණ කරන්න පුළුවන් නම් ඒක කෙටි අක්ෂර. උච්චාරණ කරන්න ගන්නා කාලය වැඩි නම් ඕක දීර්ඝ අක්ෂර. එහෙනම් අපි බැලුවා දෙමළ භාෂාවේ කෙටි අක්ෂර 5ක් තියෙනවා කියන එක. එහෙනම් කෙටි අක්ෂරට දෙමළ භාෂාවෙන් කියන්නේ කුරිල් කියලා. ඔන්න තියෙනවා. මම අපි මිශ්‍ර අක්ෂර ඉගෙන ගන්නකොට ඒක අපිට දැනගන්න පුළුවන්. කෙටි අක්ෂරට දෙමළ භාෂාවෙන් කියන්නේ කුරිල් කියලා.
ඔන්න කුරිල් කියන පැත්තට කෙටි අක්ෂර ටික දාමු. අපි දන්නවා කෙටි අක්ෂර අ ඊළඟට ඉ ඊළඟ එක උ ඊළඟට ඒ ඊළඟට ඕ. එහෙනම් මෙන්න මේ අකුරු ටික තමයි අපි කෙටි අක්ෂර කියලා කියන්නේ. ඊළඟට ඔව් ඒ ටික. ඊළඟට නෙඩිල් කියද්දී අපි අර කෙටි අක්ෂර ලියපු නැති අනිත් ඔක්කොම එනවා දීර්ඝ අක්ෂර. එතකොට දීර්ඝ අක්ෂර කියද්දී නෙඩිල් කියලා දෙමළ භාෂාවෙන් අපි ඒක හඳුනනවා. ආ ඊ ඌ ඒ ඕ අයි අව් කියන 7ක් දීර්ඝ අක්ෂරට අපි නෙඩිල් කියලා හඳුනනවා. එහෙනම් ඒ අනුව කුරිල් අකුරු වෙනමත් නෙඩිල් අකුරු වෙනම මේ වගුවට මේ විදිහට දාන්න පුතේ එකක්. ඊළඟට අපි බලමු මෙන්න මේක කොහොමද කියන එක. මුලට හා අගට හැදෙන අකුරු ලියමු. එතකොට අ ආ ඊ ඒ වගේම දැන් මේ මුලටත් අගටත් එන අකුර ඕගොල්ලන් ලියන්න ඕන. මුලට එන්නේ මොකද්ද? ඒ වගේම අගට එන්නේ අකුරු මොකද්ද කියන එක මෙන්න මේ ටිකත් දැන් ලියන්න ඕගොල්ලෝ. ඒ ඉවර වුණාට පස්සේ පස්වෙනි ක්‍රියාකාරකම බලමු අපි. ඒකේ තියෙන්නේ කෙටි අක්ෂරට රවුමත් දීර්ඝ අක්ෂරට කොටුව අඳින්න ඕන. ඒකත් අර විදියෙම ලියලා ඒ සර් මට හතරවෙනි ක්‍රියාකාරකම තේරෙන්නේ නැහනේ. වෙනකොට අරෙල්ල මේකෙන් බලන් ලියාගත්තා හරිනේ. හරි. පුතේ හතරවෙනි ක්‍රියාකාරකම අපිට බලමු මුලට එන අකුර සහ අගට. දැන් අපි ආ කියන අකුරට මුලට අ ඒකට පස්සේ ඊ ඊළඟට උ නම් ඊට කලින් ඊ කියන ස්වර අක්ෂර ඊ උ ඌ ඒ අයි ඕ අයි ඕ ඕ උ ඌ ඒ ඔන්න ওই විදිහට තමයි හතරවෙනි ක්‍රියාකාරකම කරන්න ඕන. ආපහු මතක් කරන්නම් පුතේ. මෙන්න මේ මැද තියෙන අකුරට මුලට එන අකුරත් ඊළඟට අගට එන අකුර තමයි අපි ලියන්න ඕන. එතකොට අ ආ ඊ. එහෙනම් මෙතනට ඊ උ ඌ මෙතන ඒ අයි ඕ මෙතන අයි ඕ ඕ උ ඌ ඒ. හරි සර් thank you. ඕකේ පුතේ. අන්න ওই විදිහට ඒක ලියන්න. right. පුතේ ඊළඟ එක බලමු. අකුර ලියා ස්ටැන් පුරවන්න. එතකොට මම බලන්න මෙතන මේකේ උඩ තියෙනවා මොකද්ද මේ අකුර අපි දාන්න ඕන එක. ඉතා සරලයි. එතකොට මෙන්න අපි තාම අපි මිශ්‍ර අක්ෂර සහ ඒ ටික අපි ඉගෙනගෙන නැහැ. නමුත් මේකේ අර ස්වර අක්ෂර ටික මුලට දාමු. අපි අර ටික ඉගෙන ගත්තට පස්සේ ඒක මොනවද වචනේ කියන එකත් මම කියන්නම්. දැනටත් අපි උච්චාරණ කරලා බලමු. ඔන්න තියෙනවා පා අප්පා මා අම්මා. ඒ වගේම මෙන්න මේ දෙවෙනි ස්වර අක්ෂර ඔන්න ඒකට අදාළ වචන ආඩු ආමෙයි ආඩු එළුවා ආමෙයි ඉබ්බා. ඊළඟට තුන්වෙනි ස්වර අක්ෂර ඒකට වචන බලමු ඉරහු. ඉරහු කියන්නේ පියාටු කුරුල්ලන්ගේ තියෙන පියාටු. ඊළඟට ඉලයි. ඉලයි කියන්නේ කොළය. ඊළඟට ඊ කියන දීර්ඝාක්ෂර ඊසල්. ඊසල් කියන්නේ මෙරුවට කියන නම තමයි ඊසල්. ඊළඟට ඊටි ඊතල. ඊතලයට තමයි අපි ඊටි කියලා කියන්නේ. ඊළඟට පුතේ ඊළඟ ස්වරාක්ෂර උරල් වංගෙඩිය උරි මුට්ටි කීපයක් එකට උඩ එක තියලා ඒකට තමයි අපි උරි කියලා කියන්නේ. ඊළඟ ස්වරාක්ෂර ඌසි ඉදිකට්ට ඌර් ගම. ඊළඟ ස්වරාක්ෂර ඒකට අදාළ වචන
එලි මීයා එට්ටු 8 අංක 8ට එට්ටු ඊළඟට ඒකේ දීර්ඝාක්ෂර ඒනි ඉනි මග ඒඩු පිටුව ඒඩු කියන්නේ පිටුව ඊළඟට අයින්දු පහ අයිවර් පස් දෙනා අයිවර් කියන්නේ පුද්ගලයෝ පස් දෙනෙක් හිටියනම් අපි ඒගොල්ලන්ට කියනවා අයිවර් කියලා ඊළඟට ඔන්රු එක ඔන්බදු 9 ඊළඟට ඕඩු ක්‍රියාපදටත් එනවා දුවනවා කියන එක උළු කැටයටත් අපි ඕඩු කියලා තමයි කියන්නේ ඕලයි පොල්ලතු එකට තමයි අපි කියන්නේ ඕලයි ඊළඟට අව්වයි කියන්නේ අව්වයි කිරිලි කියන්නේ වයසක ආච්චි කෙනෙක්ට එම අව්වයි කියන නමක එක්කෙනෙක් හිටියා ඊළඟට ඖඩදම් ඖෂධ කියන එකට තමයි දෙමළ භාෂාවේ ඖඩදම් කියලා අපි අඳුනන්නේ මෙන්න මේකත් ලියන්න ඒකට ඒ අනුව උඩ තියෙන අර ස්වරාක්ෂර දෙපැත්තටම දාන්න පුතේ ආපෝ මං කියන්නම් දැන් වචනය පළවෙනි වචන අම්මා අප්පා අම්මා ඒක අප්පා තාත්තා අම්මා භාෂා දෙකටම පොදු වචන දෙවෙනි එක ආඩු එළුවා ආමෙයි ඉබ්බා ඊළඟට ඉරහු පියාටු ඉලයි කොළය කියන එකට මුල් වචන ඊසල් මෙරු ඊටි ඊතලය ඊළඟට උරල් වංගෙඩිය උරි මං අර කිව්වේ අර මුට්ටිය කීපයක් එක පළවෙනි එක ලොකු එකක් ඊට උඩ තියෙන එක සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙච්ච වචනයක් උරි ඒකට තමයි අපි උරි සර් ඊසල් කියන්නේ මොකද්ද මොනවාද පුතේ ඊසල් මෙරු හරි ඊළඟට දුව ඊටි ඊතලය උරල් වංගෙඩිය ඊළඟට උරි කියන එක මං කිව්වා ඒකට මේක දාන්න එපා පුතේ සිංහල වචන ලියන්න එපා ඊළඟට ඌසි ඉදිකට්ට ඌර් ගම අපි කියන්නේ උංගල් ඌරෙදු ඔබගේ ගම කොහෙද එනදු ඌර් මගේ ගම එනම් ඌර් කියන්නේ ගම ඌර් ඊළඟට එලි මීයාට තමයි එලි ඊළඟට එට්ටු අංක 8ට තමයි අපි එට්ටු කියලා කියන්නේ එට්ටු ඊළඟට ඒනි ඉනි මග ඒඩු පිටුව ඒඩු කියන්නේ පිටුව ඊළඟට අයින්දු පහ අයිවර් පුද්ගලයෝ 5 දෙනෙක් ඒකට තමයි අයිවර් කියන්නේ. ඒ කියන්නේ මානව ගණ. මිනිසයෝ 5 දෙනෙක් ඉන්නවා නම් අපි කියනවා අයිවර් කියලා. අයිවර්. ඊළඟට ඔන්රු අපි දන්නවා එක කියන එක. ඔන්බදු 9. අන්න ඒකත් හරි. ඊළඟට ඕඩු උළු කැටයට කියන නම ඕලයි පොල්ලතු. ඊළඟට අව්වයි මං කිව්වේ අර අව්වයි කිරිලිට කියන නම අව්වයි ඖඩදම් ඖෂධ ඖඩදම් කියන්නේ ඖෂධ හරිද පුතේ මොම එමෝම හරිද තේරුම් ටික ලිව්වද නෑ සර් ලියන්න පුතේ නම් මොනාරි ඔකේ දන්නේ නැති වචන තියෙනවා නම් මගෙන් අහන්න දැන් කියන්න ආපෝ සර් මොනවාද පුතේ අන්තිම එක පොඩ්ඩක් කියන්න සර් අයින්දු පහ අයිවර් 5 දෙනා ඔන්රු 1 ඔන්බදු 9 ඕඩු උළු කැටය ඕලයි පොල්ලත්ත අව්වයි කිරිලි ඖඩදම් ඖෂධ හරි සර් හරි පුතේ නා ඔන්න ඊළඟ එකක් බලමු අපි
හරිද? සර් ඒනි ඉනිමග බලමු. මේ ටික දැම්මා. ඔව් දැම්මා. මේකත් දැම්මා. මේක තියෙනවා. පුතේ right. සර් කියන්න පුතේ. සර් මෙහෙට පොඩක් සිග්නල් ගියා මට ආයතරකේ මේ ඒනි කියන එකේ තේරුම කියනවද? ඉනිමග ඒනි හරි පුතේ තව එකක් මන් දන්න ඒකත් බලමු අපි. ඔන්න බලාගන්න මේක ඕගලන් කරන්න ඕන වැඩ. මේක තියෙන්නේ දී ඇති දෙමළ අකුරට සමාන සිංහල අක්ෂරය ලියමු. ඔන්න මෙන්න මේ ටික ලියලා දැන් පුතේ ඕගලන් දැන් දන්නවා ස්වරාක්ෂර මොකක්ද කියලා. ඒකට අදාළ සිංහල අකුර මොකක්ද කියලා. දැන් ওই ටික ලියලා ඕගලන් අදාළ සිංහල අකුර ලියන්න බලමු. පුතේ දැන් අපි බලමු අපෝ මම ওই ටික ඔක්කොම අපෝ මතක් කරන්න. අපේ අද පාඩම තමයි දෙමළ භාෂාවේ ස්වරාක්ෂර කියන්නේ මොකක්ද? ඒක කොහොමද ලියන්නේ? ස්වරාක්ෂර වල සවුන්ඩ් කරන්නේ කොහොමද? ශබ්ද කරන්නේ කොහොමද? ශබ්ද අනුව ඒක කොහොමද කොටස් වලට බෙදෙන්නේ? සහ මේ ස්වරාක්ෂර වල තියෙන විශේෂත්වය මොකක්ද කියලා අපි බැලුවා. විශේෂත්වය තමයි දෙමළ භාෂාවේ දෙමළ වචනයකදී වචනයක මැද හෝ අගට ස්වරාක්ෂර භාවිතා වෙන්නේ නැහැ. ඊළඟට ස්වරාක්ෂර ලියන රටාව ගැන මම කියලා දුන්නා. ඒක කොහොමද ලියන්නේ? ඕනම භාෂාවක අකුර ලියද්දී ඒකටම ආවේනික ක්‍රමවේද තියෙනවා. ඔන්න ඒ ආවේනික ක්‍රමවේදය හරියට ලිව්වොත් තමයි ඒ අකුර නිවැරදිව අපිට ලියා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ටිකත් මම ඕගොල්ලන්ට මතක් කරා. මේකත් එක්ක ඕගොල්ලන් මම අද කරපු දැන් පළවෙනි ස්වරාක්ෂර ආ කියන එක අපි එතනදී ලිව්වේ අකුරු කීපයක් නම් දැන් පිටුවක් විතර ඕගොල්ලන් ලියලා බලන්න. ඒ වගේ මේ ස්වරාක්ෂර 12ම ලිව්වම මෙන්න මේ අපිට මව් භාෂාව නැති වුණාට මේ දෙමළ භාෂාව ඕගොල්ලන්ට මව් භාෂාවක් නැති නිසා අපිට තියෙන සිංහල භාෂාව වගේ මේක ලියන්න බැරි කියන එක අපි ඒක දන්නවා. ඒ නිසා අපිට තියෙන එකම ක්‍රමය තමයි මේවා දිගට ලියලා බලන්න එක. ඒ වගේම පිටුවක් වගේ එහෙම ලියලා බලන්න පෙන්සිල් එකකින්. පස්සේ අපි පෑන භාවිතා කරමු. ඒ අනුව අපි බැලුවා ස්වරාක්ෂර ලියන රටාව බැලුවා. ඊළඟට රූල් එකේදී කොහොමද ඒ අකුරු ලියන්න ඕන කියන එක ගැන මම ඔයගලන්ට කියලා දුන්නා. ඒ වගේම අපි බැලුවා ඊළඟට ඇක්ටිවිටීස් කීපයක් බැලුවා. ඒ ඇක්ටිවිටීස් තමයි එකක් මුලට සහ අගට හැදෙන අකුරු ලියන ක්‍රමවේදය බැලුවා. කෙටි අක්ෂර දීර්ඝ අක්ෂර අඳුනගෙන කෙටි අක්ෂරට රවුන්ඩ් කරන එකත් දීර්ඝ අක්ෂරයට කොටු අඳින එකත් ඊළඟට අපි බැලුවා කෙටි අක්ෂරට අදාළ දීර්ඝ අක්ෂර ලියන එක බැලුවා. කෙටි අක්ෂරට දෙමළ භාෂාවේ කියන්නේ කුරිල් කියලා. දීර්ඝ අක්ෂරයට අපි කියනවා නෙඩි කියලා. එතකොට කුරිල් අකුරු 5 වෙනම කොටුවකිනුත් සහ නෙඩිල් අකුරු 7ම වෙනම ලිව්වා. ඊළඟට ස්වරාක්ෂර වල එන්න පුළුවන් වචන දෙකයි අපි බැලුවේ. අපි ඉදිරියේදී මම වචන ගොඩාක් ඔයගලන්ට ලියලා පෙන්නන්නම්. එතකොට ඒ අනුව අප්පා, අම්මා, ආඩු, ආමෙයි, ඉරහු, ඉලයි, ඊසල්, ඊටි, උරල්, උරි, ඌසි, ඌර්, එලි, එට්ටු, ඒනි, ඒඩු, අයිඳු, අයිවර්, ඔන්රු, ඔන්බදු, ඕඩු, ඕලයි, අව්වයි, අවුඩදම්. ඒ වගේ වචන කීපයකුත් අපි බැලුවා. ඊළඟට සිංහල අකුරට සමාන ස්වරාක්ෂර යාකරන ඇක්ටිවිටි එකක් බැලුවා. ඊළඟට අපි බැලුවේ දෙමළ ස්වරාක්ෂරට අදාළ සිංහල අකුර ලියන එකත් සිංහල අකුරට අදාළ දෙමළ අකුර ස්වරාක්ෂර ලියන එකත් ගැන අපි බැලුවා. ඒ නිසා මම හිතනවා මෙන්න මේ පාඩමේ ස්වරාක්ෂර ගැන ඔයගලන්ට
යම්කිසි දැනුමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මෙන්න මේ ඇක්ටිවිටීස් ටික නැවත වතාවක් ඔයගොල්ලන් විවේක කාලයේදී කරන්න. එහෙම කරනකොට මේකේ තවත් අපිට ගොඩාක් දේවල් හොඳට දැනගන්න පුළුවන් වෙනවා. එහෙමනම් දුවේ පුතේ අද දවස මෙතනින් අවසන් කරලා මම ඊළඟ පාඩම ගැන මම ඊළඟ ලෙසන් එකේදී කතා කරන්නම්. සියලු දෙනාටම ආයුබෝවන් වණක්. පුතේ මං අජන්ත සර්ගෙන් ආලා ඔයගලන්ට ටයිම් එක දෙන්නම් පුතේ. දැන් මෙන්න මේකේ ඔයගලන්ට ගැටලු මොනවාරි තියෙනවා නම් අහන්න පුතේ. විනාඩි කීපයක් අරගෙන අහන්න මං උත්තර දෙන්නම්. මොනවාරි වෙනස්කම් කරන්න ඕන නම් කියන්න. මෙන්න මේ විදියට තිබුණා නම් හොඳයි. අපිට මෙන්න මේ විදියට කියලා දුන්නා නම් හොඳයි කියලා අදහස් තියෙනවා නම් කියන්න මං කියන්නම්. මේක මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන හැටියට අපි දිගටම ගියා නම් ඔයගොල්ලන් සාමාන්‍ය පෙළ විභාගයට දෙවෙනි භාෂාවට ලියලා පාස් ගන්න පුළුවන් මට්ටමට මේක තියෙනවා. ඒ සිලබස් එක ඉවර වෙනකොට ඔයගොල්ලන්ගේ මට්ටමට එන්න පුළුවන්. මම ඔයගලන්ට කියනවා සමහර විට තේරුම් නැත්නම් කරුණා කරලා කියන්න. මට මෙන්න මේක තේරෙන්නේ නැහැ සර්. මේක මේ විදිහට කියලා දෙන්න කිව්වොත් මම ඒක කියන්න. මොනාරි දැන් මොනාරි කරුණු මොනාරි අහන්න ඕන නම් කියන්න පුතේ. එහෙනම් නවතමු පුතේ. සියලු දෙනාටම සුබ දවසක්. නன்றි වණක්කම්. வணக்கம் சார். வணக்கம் சார். வணக்கம் சார். வணக்கம் சார்.